ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. හිස් තිබුණා උනත් බොහෝ විට අපිට හමු වෙන්නේ හිස් මිනිසුන් කියලා පිටක ඔබට හිතෙන්නට පුළුවන්. හිස් මිනිසුන් පිරිණි මිනිසුන් බවට පත් වෙන්නේ කොහොමද? එක ක්‍රමයක් සම්පූර්ණ මිනිසා කියවීම කරයි. අනිත් පැත්තෙන් ගත්තම කියවීම සම්පූර්ණ මිනිසෙකු කරයි. අද සැප්තැම්බර් මාසේ 18 වෙනිදා කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල ආරම්භ වෙනවා. අද සිට 27 වෙනිදා තෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 22 වන වතාවටයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන්නේ මේ පොත් සල්පිල. ඇයි මේ පොත් සල්පිල වැදගත් කියලා අපි හිතන්නේ? අද මව්බිම් පුවත්පත විශේෂාංග අතිරේකයක් ජාතික පුවත්පත් බොහොමයක මේ අතිරේකයේ තිබුණා. සාමාන්‍යයෙන් මුදල් ගෙවල කරන මේ විදිහ අතිරේක අපි කියවන්නේ නැහැ. හැබැයි මේක වගකීමක් කියලා හිතන නිසා අපි හිතුවා පටන් ගනිද්දී මේ පිළිබඳව සඳහන් කරන්න. ඇයි මේ පොත් සල්පිල වැදගත් වෙන්නේ? මෙතරම් ජීවිතයට අවශ්‍ය වන කියවීමේ පුරුද්ද අප ළමයින්ගෙන් ඈත් වීමට හේතු සාධක බොහෝ වෙති. ඉන් ප්‍රධාන තැනක් රූපවාහිනියට ලැබෙන අතර පරිගණකයේ කැසට්, ටැබ් අමතර බලපෑම් ඇති කරයි. කියවීමේ පුරුද්ද ළමයින් තුළින් ඈත් වීමෙන් සිදුවන හානිය සුළුපටු නොවේ. ඕනෑම දෙයක් සාර්ථකව කිරීමට පුරුද්දක් ඇති විය යුතුය. කුඩා අවදියේ සිටම කියවීමට පුරුදු වීම ඉතා වැදගත්ය. නිවෙස තුලදී කුඩා අවදියේ සිටම කියවීමේ පුරුද්ද ඇති කරගත යුතුය. තම දරුවන් ළමා පොත් ප්‍රදර්ශන ආදියට සහභාගී කොට ඔවුන්ට නිවාස තුල පුස්තකාලයක් පවත්වාගෙන යාමට ඉඩ සැලසීමෙන් කියවීම අර්ථාන්විතව කරගෙන යාමට දරුවන් පෙළඹෙනු ඇත කියලා සඳහන් කරන කාරණාව දරුවන් ඉන්න නැති හැමෝටම වැදගත් කියලා හිතනවා. කියවීම වැදගත්. හැබැයි කියවීමටත් වඩා වැදගත් කියවන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව. කියන්නේ මොකක්ද කියන එක, කියවන්නේ මොකක්ද කියන එක කියවනවාට වඩා වැදගත්. ඒ නිසා නිකන් කියවන්නේ නැතුව පොතක් කියවන්න කියලා අපි ආරාධනා කර සිටිනවා. සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල වාර්තා කරන්න සූදානම් මාතේදී ප්‍රසාද් මංජුව මාත් එක්ක ඉන්නවා. අබ්‍රහම් ප්‍රසාද්. ඔව්. අපි තෝරගන්නවාද ප්‍රධාන පුවත මව්බිම් පුවත්පතෙන් රුවන්ත නිතුල්ගස් පිටිය මේ වාර්තා කරන්නේ දෙබරේට ගල් ගැහෙන පුවතක්. මානව හිමිකම් කවුන්සිලෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට තීරණය කර තිබෙන බව, ඉවත් වෙන්න යයි කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුකල්ල මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි මව්බිම් පුවත්පත අද ප්‍රධාන පුවත හැටියට මේක වාර්තා කර සිටින්නේ. මානව හිමිකම් කවුන්සිලේ දිගින් දිගටම ශ්‍රී ලංකාවට පදනම් විරහිත අභූත චෝදනා නගනවා නම් එවැනි කවුන්සිලයක තවදුරටත් රැඳී සිටීම ඵල රහිත ක්‍රියාවක් බව අමාත්‍යවරයා කියා සිටියා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. මේ පියවරේ එක් ආරම්භයක් විදිහට තමයි 31 යෝජනාවෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඉවත් වීම සඳහා තීරණය කරේ. රට වෙනුවෙන් ඒ ප්‍රකාශය නිකුත් කළේ. පහුගිය දවසක ඒ කියන්නේ මැයි මාසේ 19 වෙනිදා රණවිරු අනුස්මරණ ස්මාරකය අසල පැවති 11 වෙනි රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් කියා සිටිය කාරණයක් තමයි රටට අසාධාරණයක් වන ලෙස කිසියම් ජාත්‍යන්තර සංවිධානයක් හෝ ආයතනයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනය හෝ සංවිධානවල සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටකත් පසුබට නොවන බව මේක ජනාධිපතිවරයා නිදහස් වෙන උත්සවය කරපු කතාවෙනුත් පැහැදිලි වුණා. ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීමට තීරණය එහෙම නැත්නම් සාකච්ඡාවක් ආණ්ඩුව ඇතුළෙන් සිදුවෙමින් පවතින බව තමයි මව්බිම් පුවත්පත මේ සඳහන් කර සිටින්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති ප්‍රධාන ආයතන 5ක් තියෙනවා. මානව හිමිකම් කවුන්සිලය ඒකට අයිති නැහැ. 2006 අවුරුද්ද තමයි මානව හිමිකම් කවුන්සිලය ආරම්භ කරන්නේ. ඒ ලෝකයේ සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සහ ඒ පිළිබඳව කටයුතු කිරීම කියන අරමුණ ඇතිව. හැබැයි 2006න් පස්සේ මේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ලෝකයේ විශාල ආందోලනාත්මක ප්‍රකාශයන් සහ සංවාද ඇතිවෙමින් තිබෙනවා. වෙන එකක් තියා ඇමරිකා එක්සත් ජනපදයේ පවා මේ සම්බන්ධයෙන් තරණ අදහස මොකක්ද කියලා පහුගිය දවස්වල පැහැදිලි වුණා. එතකොට මානව හිමිකම් කවුන්සිලෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට සාකච්ඡාවක් පැවැත්වෙනවලු. හැබැයි මේක එසේ මෙසේ ගන්න ඕන තීරණයක් නෙවෙයි. මේකේ තියෙන ප්ලසස් මයිනසස් එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් තියෙන්න පුළුවන් අවාසිදායක තත්වයන් මොනවද කියලා හරියට විශ්ලේෂණය කරලා ගන්න ඕන තීරණයක් කියන එක පැහැදිලි වෙනවා. ඊළඟට අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙලි රඹුකල්ල මහත්මයා කරපු ප්‍රකාශයක් දිනමින පුවත්පතත් වාර්තා කරනවා. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගකීම ජනපති අගමැති බාර ගන්නවා කියලා. එතකොට මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් කරනවා කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු සාකච්ඡාවක් ඇති වුණේ නැහැ නේද? ඇයි මේක හදිස්සියේ නිහඬ වුණේ මේ සම්බන්ධයෙන්? අමාත්‍යවරයා කියනවා එහෙම නිශ්ශබ්ද වීමක් නැහැ. කැබිනට් රැස්වීම ප්‍රති කාල සීමාවෙන් 50%කටත් වඩා සාකච්ඡා වුණේ 20 වෙනි සංශෝධනය ගැන. කලින් ආණ්ඩුව වගේම මේවත්
මේ ආණ්ඩුවත් පනත් ගේනවා පනත් හකුල ගන්නද හදන්නේ නෑ. එහෙම හකුලා ගැනීමක් සිදු වෙලා නෑ. මේ සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීමට ඇමති මණ්ඩලයට සති කාලය ලබා දීමෙන් පස්සේ තමයි ගැසට් නිවේදනය නිකුත් කළේ. කමිටු අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා. ප්‍රසාද්. ඔබ හිතන්නේ 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් කතා කරාමද 19 වෙනි සංශෝධනයේ වුණු අවාසි ගැන මම හිතන්නේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. 19 රටට අහිත කරයි කියන කාරණය පැහැදිලි ප්‍රායෝගිකයි. ඒ නිසා තමයි 20 ගේන්නේ. එතකොට 20 ගේනවා කියලා මේකට 20ට අර 19න් අහිමි කරපු දේවල් තමයි ගේන්නේ. නමුත් අලුතෙන් දේවල් එකතු කරන්නේ නැහැ. ඒ ගැන ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා රජය. නමුත් දැන් කාර්ය සභාව අවස්ථාවේදී කමිටි ස්ටේජ් කියලා කියන මෙහිදී සංසදය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවේ මම හිතන්නේ දින දෙකක් හෝ තුනක් මේ ගැන විවාද කෙරේ. ඒ ගැන මම හිතන්නේ පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් ගනි. අර අනිත් කාර්යය තමයි දැන් විශේෂයෙන්ම දැන් අර මානවිකම් කවුන්සිලේ ශ්‍රී ලංකාව ඉවත් වීමට යයි කියන කාරණය සම්බන්ධයෙන් මොකද දැන් මානවිකම් කවුන්සිලේ තිබුණ වටිනාකම ක්‍රමයෙන් නැතුව නම් මොකද අපි දැක්ක දැන් ගල්ෆ් යුද්ධය පස්සේ ඉන්පසු ඉරාකයේදී ඇමරිකන් හමුදා ඉරාක සෙබළුන්ට දුන්නු අධිහිංසා මේ ගැන විශාල වශයෙන් මානවිකම් සමිතිය ප්‍රශ්න කරයි ඇමරිකාව වගේ කරන්න කියලා. මේ වගේ හුඟක් රටවල ඇමරිකාව දුන්නු අධිහිංසා මේ මම හිතන්නේ සාකච්ඡාවක් ලක් වුණා. ඒ වගේම ඇමරිකාව කොහොමද හැසිරෙන්නේ කියන කාර්යය මම හිතන්නේ සමහර වීඩියෝ පටවන එළියට වගේ එංගලන්තයේ හමුදා මේ වගේ. එතකොට මානවිකම් කවුන්සිලේ මේ බෙදන්නේ එක්තරා කණ්ඩායමකට විතරකද මේ වගේ අවාසිදායක විදියට කටයුතු කරන එක්තරා පිරිසකට විතරද කියන කාරණය මම හිතන්නේ අපිට මිත්‍රශීලී රටවල් දැන් ප්‍රශ්න කරනවා. චීනය රුසියාව වගේ රටවල් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා අපි තනි වෙලා නැහැ. නමුත් සමහර උත්සාහ කරන මේ ජාත්‍යන්තර සංවිධානය ඉවත් වුණාම ශ්‍රී ලංකාව තනි මේ කියලා මතයක් හදනවා. සමහර විපක්ෂ දේශපාලනඥයෙක් කරනවා. නමුත් අපේ කෂේරිකෝ අපේ අභිමාන රැකගෙන උන අපි ඉන්නේ. නමුත් දැන් පසුගිය ආණ්ඩුවේදී මේ ඉදිරිපත් කරපු සමයෝජනා නිසා තමයි ශ්‍රී ලංකාව තවත් හිර වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවයි මිදිලා මම අපි කියන දේ අහන්නෙත් නැත්නම් ඒකපාර්ශ්විකව තීන්දුව ගන්නවන එවැනි සංවිධානයක් ඉන්න ඕනේ නැහැ කියන එක තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. ඒ නිසා අපි අභිමාන රැකගෙන ඉදිරියට යන්න ඕන. අපි ඉස්සර රටවල් ඉන්නවා අපි තනි වෙලා නැහැ. නමුත් අභියෝගයක් આવොත් ඒකට මුහුණ දීම සම්බන්ධයෙන් රාජ්‍ය මං හිතන්නේ දැනටමත් අවධානය යොමු කරලා තියෙනවා. ගල්ෆ් යුද්ධයේ කාලේ මානව හිමිකම් කොමිසම තිබුණා මම හිතන්නේ ඒ කාරණාව නිවැරදි වෙන්න ඕනේ. ඊළඟට රාජ්‍ය සමාගම් 168ක විගණන කටයුතු 20න් අහෝසි වෙනව කළ රජයේ විගණන නිලධාරීහු පෙන්වා දෙති කියලා ශිරාන් රණසිංහ මව්බිම් පුවත්පතට වාර්තා කර සිටිනවා. ඊළඟට අපි කැමති මේ වෙනත් පැත්තකට ඔබේ අවධානය යොමු කරන්න. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල දෙකෙන් එකක් වන්නේ ඒක හංසි නානායක්කාරයා මේ වාර්තාව ගෙනෙන්නේ නිව් ඩයමන්ඩ් කැප්ටන්ට අධිකරණයේ නොතීසි කියලා වාර්තා කර සිටිනවා අද මව්බිම් පුවත්පත. ඒ අනුව නිව් ඩයමන්ඩ් නෞකාවේ නාවික කියන්නේ කැප්ටන්ට කපිතාන්වරයාට නොතීසි නිකුත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී මේ නැවේ ගිනි ගැනීමෙන් නෞකාවේ කාන්දු තෙල් මීටර 2ක ඝනකමින් හා මීටර 400ක පළලකින් යුතු තට්ටුවක් අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණය වන අතර මේ තෙල් කාන්දුව හේතුවෙන් නැව ගිනි ගැනීමට ලක් වූ ප්‍රදේශයේ සිට මුහුදු සැතපුම් 2ක් දක්වා ප්‍රදේශයේ සාගර ජලයේ දූෂණයට ලක් වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඊළඟට අද අරුණ පුවත්පතට අවධානය යොමු කරන අරුණ පුවත්පතත් දිගින් දිගටම මේ කාරණාව සම්බන්ධයෙන් වාර්තා කර සිටියා. නැව ගෙනියන්න දෙන්නේ ඇමරිකන් ඩොලර් කෝටි 17ක් දුන්නොත් කියලා මංගල ගමන පැමිණි කපිතාන්ට නොතීසි නිකුත් කරමින් දන්වා තිබෙන බව ඉෂාර් රත්නකාර වාර්තා කර සිටිනවා. ඉෂාර් රත්නකාර වාර්තා කරන ආකාරයට අද අපි අරුණ පුවත්පතේ ඇතුල් පිටුවකින් මේ වාර්තාව උපුටා ගන්න කැමතියි. අරුණ පුවත්පත මේ පිළිබඳව ගෙනෙන වාර්තාව අපි අද 7 වෙනි පිටුවෙන් තෝරගන්නේ. ඒ අනුව නැව ගෙනියන්න දෙන්නේ ඇමරිකන් ඩොලර් කෝටි 17ක බැඳුම් කරයක් දුන්නොත් විතරයි. මේ නෞකාවෙන් කාන්දුණු තෙල් පිළිබඳව දැන් නිරීක්ෂණය කෙරෙලා තියෙන්නේ. මෙතෙක් කරන ලද පරීක්ෂණ අනුව නෞකාවේ ගින්න බැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම කපිතාන්වරයා පැහැර හැර ඇති බව පැහැදිලි වී තිබෙනවා. ඊළඟට මේ නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කරන්නේ නම් ඇමරිකන් ඩොලර් මිලියන 170ක බැඳුම් කරයක් තැන්පත් කර මේ නෞකාව ඉවත් කර ගන්නා ලෙස අදාළ සමාගමට දන්වා තිබෙන බව සඳහන් කර තිබෙනවා අරුණ පුවත්පත. ඊළඟට දැන් මේ පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් අද අරුණ පුවත්පත ඇතුල් පිටුවක පළ කරනවා. ගිනිගත් නැවෙන් මගහැරී ගිය 4න් 1ක මහා වන්දිය කියලා. 4න් 1ක මහා වන්දිය කියන්නේ ජාත්‍යන්තර සාගර වාණිජ සාගර නීතිය අනුව වාණිජ නෞකා නීතිය අනුව මේ විදියට නෞකාවක් ගලවා ගැනීම සිද්ධ වුණොත් ඒ නෞකාවට මුලින්ම ඇතුළු වෙච්ච කණ්ඩායමට නැවේ වටිනාකමින් 4න් 1ක ප්‍රසාද මුදලක් බෝනස් එකක් ලැබීමට නියමිතයිලු. එතකොට මේකෙදි මොකද්ද සිද්ධ වුනේ කියලා ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ සමුද්‍ර හා නෞකා සම්බන්ධ නීති විශේෂඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහත්මයා සමග කරන සාකච්ඡාව මනෝරා ප්‍රේමතිලක වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඒ අනුව අපි දන්නවා සාමාන්‍යයෙන් රටක නාවික කලාපය හැතැම්ම 200ක් තියෙනවා. හැබැයි මේ හැතැම්ම 200 තියෙන්නේ ආර්ථික කලාපයේ විදියට
සාමාන්‍යයෙන් නාවික සැතපුම් 12ක සීමාව ඒ රටට අයිති. ඒ මුහුදු තීරයේ යම් කිසි ප්‍රශ්නයක් ඇති වූ විට ඒ රටට කෙලින්ම ඒ නැව හෝ යාත්‍රාව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ නීති විශාරදය කියන විදිහට නාවික සැතපුම් 12ක් අතරතුරදී නවක් යම් අනතුරකටපත් වුණොත් හරි එහෙම නැත්නම් නීති විරෝධී ක්‍රියාවක් සිදු වුණොත් පමණයි අත්අඩංගුවට ගැනීමට සිදුව තිබෙන්නේ. ජාත්‍යන්තර සාමුද්‍රික නීතියේ ඇති මැදිහත් වීමේ ප්‍රඥප්තියට අනුව නැවක් ආපදා තත්වයට මුහුණ දුන්නොත් ඒ මුහුදු තීරයට යාබද රටට හෝ රටවල් වලටම සිද්ධියට මැදිහත් වීමට සිදු වෙනවා. ඒ අනුව යාබද රටවල් වන්නේ ලංකාව සහ ඉන්දියාව. අනතුර සිදු වූයේ මහා මුහුදු සීමාවේදී නම් රටවල් දෙකටම සමායිති වාසිකම් ගත හැකියි. නමුත් මේ සිදුවීම උනේ මහා මුහුදු සීමාවේ නොව නාවික සැතපුම් 200 සීමාව තුළ. එතකොට අපිට තිබුණ අවස්ථාව මේ නමට මුලින්ම ඇතුළු වුණා නම් අර කියපු බෝනස් මුදල ලබා ගන්න. හැබැයි ඇතුළුනේ එම්සිට් කියන කණ්ඩායම නියෝජිතයන් එම්සිට් කියන නියෝජිත කණ්ඩායම ඇතුළුනේ. ඉන්පසු සිදු කළ යුතු දේ තීරණය කළේ ඔවුන්. එහිදී නැව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුව තිබූ අධිකාරී බලය යම් පමණකින් ගිලිහී යාමක් සිදු වුණා. මේ තත්ත්වය යටතේ ලංකාවට ඉතා විශාල පාඩුවක් සිදු වීම වැළැක්විය නොහැකි. දැන් අපිට ගන්න වෙන්නේ අර අපිට වියදම් වෙච්ච කෝටි 14ක මුදල විතරයි කියලා මේ නාවික විශේෂඥයා Tamanගේ අදහස දක්වනවා. කොහොමනත් මේක මේ අපි වගේ වැඩිය දන්නේ නැති උදවියට සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. මේක කතා කරන්න පුළුවන් විශේෂඥයෝ ඉන්නවා. අපි මුහුද ගැන කතා කළා, නැව් ගැන කතා කළාට පස්සේ අපි මුහුද ගැන අවධානය යොමු කරන්න කැමතියි. මුල්ම වතාවට රට ඇතුළට මුහුද ගත්ත කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ කරන ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව ඊයේ දවසේදී කොළඹ පෝට් සිටි ව්‍යාපෘති ආරම්භ කිරීමේ සංවත්සරයේ සමරමින් තමයි මේ ප්‍රකාශය කරන්නේ. ප්‍රසාද් දේ අවස්ථාවට සහභාගී වෙච්ච නිසා අපිට වඩා දේවල් දන්නවා ඒක ගැන. ඔව් මම දන්නේ දැන් අවුරුදු 6ක් වෙනවා දැන් පෝට් සිටි ආරම්භ කරලා දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වේ දැන් මේක මම හිතන්නේ පසුගිය ආණ්ඩුව කාලයේදී මේක අඩපණ වුණා. ඒ නිසා අවුරුදු දෙකමාරක් පමණ පෝට් සිටි ආපස්සට ගියා. ඒක තමයි මම හිතන්නේ බලපතල්ම කාරණේ. ඉතින් අගමැතිතුමා කිව්වා දැන් විශ්වවිද්‍යාල දිනවිද පුවත්පතේ වාර්තා කරලා තියෙනවා අනාගතයේ මෙරට ප්‍රධාන ආදායම් මග කොළඹ වරාය නගරය කියලා. ඒක ඉතාමත් වැදගත්. මෙතෙන්දී අපිට ලැබෙනවා රැකිය අවස්ථා 83000ක් ලැබෙනවා මේ කොළඹ වරාය නගරය ඉදිකරමින් පවතින කාර්ය අතරතුර. මොකද අධිය කීපයක් අතරත ඉදිකරනවා. මොකද ප්‍රධාන මාධ්‍ය ගොඩනැගිලි තියෙනවා ලෝකයේ ප්‍රධානතම බැංකු වෙනවා. ඒ වගේම ප්‍රධානතම හෝටල් වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවට උන්ට ගත කරන්න මොකද අපිට කොළඹට වරායක් සමාන වෙරළ තීරයක් නැහැ. ඒ නිසා කොළඹ වරාය නගරය තමයි වෙරළ තීරය බවට පත් වෙන කිලෝමීටර් 3.5ක් පමණ වෙරළක් ලැබෙනවා. සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් කිසිදු මුදල් අය කිරීමකින් තොරව. ඒ වගේම උද්‍යාන තියෙනවා. දැන් අගමැතිතුමා දැන් මෙතෙන් දැන් මේ ගෝල්ෆ් ක්‍රීඩාවෙත් නිරත වුණා. ඒ නිසා මම හිතන්නේ දැන් මෙතෙන්දී අපූර්ව මේ ඡායාරූපයක් තියෙනවා. දැන් අද පුවත්පතේ තියෙන්නේ මෙතෙන්දී මේ නම් කරලා තියෙන්නේ මේ කවුද කියන්නේ විශ්‍රාම යනවා කියලා කාරණය. මේ අගමැතිතුමා ඉස්සර ඉඳලා ක්‍රීඩාවල දක්ෂතා දක්වනවා. හැබැයි කාලෙකින් පස්සේ තමයි ගෝල්ෆ් ගැහුවා කියලා ආරංචියක්. කොහොම වුණත් ඊයේ 17 පෝට් සිටි ව්‍යාපෘතියේ නිරීක්ෂණකාරීකරුගේ අවස්ථාවේදී අගමැතිතුමාට ගෝල්ෆ් ගහන්න අවස්ථාවක් ලැබුණා. අගමැතිතුමා වමතින් තමයි අපිට මතකයි මීට කලිනුත් නාර එල්ලේ ක්‍රීඩාවේ යෙදුණා. ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණා. වමත් පිටිකරුවෙක් වගේ තමයි ගෝල්ෆ් බෝලේ චීනියටම යන්න වගේ ගහපු පාර දැක්කම හිතෙන්නේ වයස කොහොම වුණත් ගහන පාරවල් නම් ලේසි නෑ කියලායි තමයි මේ අද පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක විශේෂ සම්දිස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපි ඊයේ කිව්වා දකුණු ආසියාවේ ඕනෑම නගරයට යන්න පුළුවන් කොළඹ නගරයේ සිට. ඒ නිසා පෝට් සිටිය තෝරා ගැනීමේදී ඒකත් බලපෑවා. ඒ නිසා අධිවේගී මාර්ගයක් ඉදිරියනවා පෝට් සිටියේ සිට කටුනායක දක්වා. මම හිතන්නේ සංවර්ධන ව්‍යාපෘති විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම හිතන්නේ පෝට් සිටිය ලංකාවට ඉතාමත්ම වටිනාම ආභරණයක්. ඒ නිසා මම හිතන්නේ දේශපාලන ભેදකින් තොරව මේ අවස්ථාවේදී සියලු දෙනාම ඒ වෙනුවෙන් මම හිතන්නේ සහයෝගය ලබා දිය යුතුයි ශ්‍රී ලංකා රජයට. අනගාരിക ධර්මපාලතුමන්ගේ 156 වන ගුණානුස්මරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා එක් වූ බව කොළඹ අතිරේක වාර්තාකරු මව්බිමට බඳුල අලහකෝන් වාර්තා කර සිටිනවා. යනවා ශ්‍රී ලංකා බෞද්ධ පුනරුජීවනයක් ඇති කිරීමට උරදුන් අනගාരിക ධර්මපාලතුමන්ගේ 156 වන ගුණ සමරුම් උත්සවයේ නිමිත්තෙන් කොළඹ මහා බෝධි අග්‍ර ශ්‍රාවක මහවිහාරස්ථානයේ සහ සංඝරත්නය වෙනුවෙන් දානමය පින්කමක් පැවැත්වුණා. ඒකට අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. ඊළඟට අනගාരിക ධර්මපාලතුමන්ගේ 156 වෙනි ජන්මදින උළෙල ජනපති ප්‍රධානත්වයෙන් කියලා කියනවා. අර කලින් පුවතේ ගුණානුස්මරණයේ නෙවෙයි ජන්මදිනය වෙන්න ඕනේ. ජන්මදින උළෙල ඊයේ පැවැත්වුණේ ජනපති ගෝඨාභය අපේ කාලේ දම්පල්තුමා ලෙස අපි දකිනවා කියලා බානකල උපතිස්ස ස්වාමින් වහන්සේ එහිදී කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. අපේ කාලේ දම්පල්තුමා කියලා කියනවා. එතකොට ඒ
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය දිනමින පුවත්පත වාර්තා කරනවා ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සැරසෙන්න කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන විදිහට තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ඔහු සඳහන් කර සිටිනවා. රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයේම දක්නට ලැබෙන මන්දගාමී ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිව්වේ ආණ්ඩුවේ ආයතන විතරයි මේ විදිහට මන්දගාමී වෙන්නේ කියලා. හැබැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන්නේ රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයේම මන්දගාමී. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සංකල්ප ධර්මපාල සංකල්පයි කියලායි සඳහන් කරන්නේ. බානගරපති සහමුදුර පොඩ්ඩක් කියලා දෙන්න ප්‍රසාද්. ඒ තමයි මොකද වත්මන් ජනාධිපතිවරයා දුරුන්දුන් දින කිව් වදන් ධර්මපාල චින්තනයට සමාන බවද ධර්මපාල චින්තනය ඉදිරියට ගෙන යාමට තමන් සමග අත්වැල් බැඳ ගැනීම සම්බන්ධයෙන් සතුටු වන බව උන්වහන්සේ සඳහන් කර සිටියා. මේ බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ සඳහන් කරපු කාරණාව. ඔව් මොකද ප්‍රසාද් කියන්නේ? ඔබ හිතන්නේ දැන් ධර්මපාලතුමාගේ ඒ කාලේ තිබුණු අභියෝග ආපහු ඒ විදිහටම තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ධර්මපාල චින්තනය වැදගත් වෙනවා. මම හිතන්නේ ඒ නිසා දැන් දේශීය සම්පත් රැක ගැනීම, ඒ කියන්නේ දේශීය ආර්ථික ශක්තිමත් කිරීම, ඒක සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම මේ අභියෝග වල ඒ කාලේ ධර්මපාලතුමා මුහුණ දුන්නා. ඒ පුනරුදේ ඇති කරා. ඒ කියන්නේ රට ජාති ආගම පිළිබඳ. ඒ නිසා නැවතත් ඒක ඇති කරන්න අවශ්‍ය නායකත්වය ලැබිලා කියන එක තමයි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ධර්මපාලතුමා ගවමස් ඝාතනයේ එරෙහිව දැඩි පියවර ගත්ත සහ ඔහු මතයක් ඇති කරා. මේ කියන්නේ කිව්වා මේ ගෙරිමස් කන්න එපා සිහළුනේ කියලා ඉල්ලීමකුත් කරා. ඒ නිසා මම හිතන්නේ අගමැතිතුමාම මේ අවස්ථාවේදී ගව ඝාතනයේ වළක්වන්න පියවර ගනිමින් සිටිනවා. ඒ නිසා මම හිතන්නේ ධර්මපාලතුමාගේ චින්තනය ගැන මම හිතන්නේ දැඩි සංවාදයක් මේ අවස්ථාවේදී රට තුළ පවතිනවා. අනගාരിക ධර්මපාල ශ්‍රී නාමය පතුරවන්න තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න කියලායි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන්නේ. අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා විපක්ෂයෙන් පරිසර බලකායක්. රුවන්ත නිතුල්ගස් පිටියයි මේ වාර්තාව ගෙන එන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සංකල්පයක් අනුව පරිසරය ආරක්ෂා කිරීම සඳහා මේ බලකාය පිහිටුවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පරිසර ආරක්ෂක බලකායක් මේ යටතේ ස්ථාපිත කරන බව ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. විධිමත් පරිසර ආරක්ෂණ පිළිවෙතක්, වැඩපිළිවෙලක්, යාන්ත්‍රණයක් රට අපේක්ෂා කරන නමුත් අයාලි යන අක්‍රමවත් අනාරක්ෂිත පරිසර ක්‍රමවේදයන් රට තුළ දියත් වෙමින් තියෙන නිසා පරිසර පද්ධතියට බලපත්‍ර හානි සිදුවමින් පවතින බව සඳහන් කරනවා. පරිසර පිරිසිදු කිරීම ඉතාමත් වැදගත්. ඒ සඳහා වන ප්‍රවේශය වැදගත්. මහනෙල් සුවඳමය, කුඩමසු පිළිගඳමය, දෙකට එකම දියමය, හොඳට නරකට දෙකට කටමය කියලා පිරිසිදු කරගන්න ඕන තා බොහෝ තැන් තියෙනවා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරන මේ පුවත අනුව පැහැදිලි වෙනවා. අගරදුකුරු හිමිපාණන්ට හරින් කලේ දැඩි අපහාසයක් කියලා වාර්තා කර සිටින අද මව්බිම් පුවත්පත හරින්ගේ ප්‍රකාශයේ සමස්ත කතෝලික ප්‍රජාවම තරේ ප්‍රතික්ෂේප කරනවා කියලා ප්‍රසාද් තමයි මේ වාර්තාවත් කියන්නේ. ප්‍රසාද් ඔබට දැන් කතෝලික ජනතාව නියෝජනය කරන ජනතා නීතියක විදිහට තමයි විශේෂයෙන්ම නිමල් ලංසා මහත්මයා අපිට ප්‍රකාශයක් කළේ. මොකද ඔහු දැන් කතෝලික ජනතාවට මෙහෙම මේ ආකාරයෙන් අපහාස කිරීම කරන්න හොඳ නැහැ. මොකද කතෝලික සභාවට අපහාස කරනවා කියලා අගරාධිපතිතුමා ඇතුළු කතෝලික සභාවට මොකද දේව මෙහෙයන් පවත්වද්දී කියන්නේ ඒ දේව මෙහෙය පවත්වන්නේ ඊට කලින් දවසේ රාත්‍රියේ. දැන් සාමාන්‍යයෙන් දැන් නත්තල් දේව මෙහෙය පවත්වන්නේ දෙසැම්බර් 25 වුණාට දෙසැම්බර් 24 මධ්‍යම රාත්‍රියේ. පාස්කු ඉරිදා ඒ මෙහෙයත් පැවැත්වුවේ අප්‍රේල් 21 වුණාට 20 වෙනිදා රාත්‍රියේ තමයි ඒක පටන් ගන්නේ. වැඩසටහන් ප්‍රධාන දේවල් පටන් ගන්නේ ඒ ආගම අනුව මධ්‍යම රාත්‍රියේ කියලා. ඒ නිසා දැන් සිංහල අවුරුදු උදාවත් පටන් ගන්නේ අවුරුදු තිබුණාට ඊට නැකත අනුව. ඒ නිසා අපිට කියන්නේ මේ වගේ අපහාස කිරීම සිදු කරන්න හොඳ නැහැ කතෝලික සභාවට කියන කාරණේ තමයි විශේෂයෙන්ම නිමල් ලංසා මහත්මයා කරන්නේ. මොකද හරිම් ප්‍රනාන්දු මහත්මයා දැන් ත්‍රස්තවාදී සංවිධානවලට සහ ඊට දේශපාලන රැකවරණ දුන්න අය ගැන කිසිම කතාවක් කරන්නේ නැහැ. වචනයක්වත් කියන්නේ නැහැ. ඇයි මේ කතෝලික ජනතාවට අපහාස කරන්නේ, කතෝලික සභාවට අපහාස කරන්නේ, කාදිනතුමාට අපහාස කරන්නේ එපයි කියන එක තමයි නිමල් ලංසා මහත්මයා ඉල්ලීමක් කරන්නේ. ඊළඟට මව්බිම් පුවත්පතට අවධානය යොමු කරනවා ගෘහ ආර්ථිකය නංවන්න ඔක්තෝබර් සිට සැලැස්මක් ගෘහ ආර්ථික ඒකක ක්‍රමයක් හඳුන්වා දෙන්න යනවා. ග්‍රාම සේවක වසම් ආශ්‍රය කරගෙන දිවිනගම වැඩපිළිවෙල මීට කලින් ක්‍රියාත්මක වුණා. දිවිනගම වැඩපිළිවෙලේ තියෙන අසාර්ථක තැනුත් මොනවද කියලා හඳුනගෙන සෑම ග්‍රාම සේවා වසමකින්ම පවුල් 100 බැගින් තෝරගෙන ගෘහ ආර්ථික ඒකක පිහිටුවන්න යනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක් එකතු වෙලා තමයි මේක කරන්නේ. මේ යටතේ බීජයට බෙදා දීම, පැල ලබා දීම, පොහොර ලබා දීම ඇතුළු සියලු පහසුකම් අදාළ පවුල් වෙත ලබා දීමට නියමිත බව සඳහන් වෙනවා. ඒ අතර මේ අද මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවකින් වාර්තාවක් ගෙනෙනවා කෘෂිකර්මය පිළිබඳව සඳහන් කරපු නිසා සමහර ලාවට අපේ නිෂ්පාදක මණ්ඩලය මේත් එක්කම අපහසුතාවටපත් වෙන්න පුළුවන්. මොකද මේ පස්සේ කියන්නේ හිත පුවතක් මේ උඩට ගන්න හේතුවේ. ඒ තමයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා යාපනයේ සංචාරයක නිරත වෙනවා. දෙමළ කතා කරන්න පුළුවන් කෘෂිකර්ම ඇමතිවරයෙක් යාපනයට ආපු පළවෙනි වතාව
කියලා සඳහන් කරන නිසා මේ පුවත අපි විශේෂ අවධානයක් දෙන්න කල්පනා කළා. දෙමළ බසින් කතා කරන ගොවි දුක හඳුනන ඇමතිවරයෙකු උතුරට පැමිණීම ගැන ගොවීන් සතුටු වෙයි කියලා සඳහන් කරනවා. සිතමු ගොවි සමිති හරහා උතුරේ ගොවීන්ගේ ආර්ථිකය නංවනවා කියලා එහිදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියා. දශක 4කට පසු තමයි කෘෂිකර්ම ඇමතිවරයෙක් උතුරේ සංචාරයට ගිහිල්ලා තියෙන්නේ. ඒ අතරෙත් දෙමළ කතා කරන්න පුළුවන් ඇමතිවරයෙක් ගියපු එක වටිනවා. මොකද ජනවාර්ගික සුවදත්වයේ නැත්නම් සංහිඳියාව රිකන්සිලියේෂන් කියලා ලොකු ව්‍යාපෘති ලොකු නම් ගහගෙන ඕනේ මෙන්න මේ හදබස හඳුනා ගන්න පුළුවන් නම් ආර්ථික ගැටලු වලට විසඳුම් දෙන්න පුළුවන් නම් බොහෝ ප්‍රශ්න ජනවාර්ගික ගැටලු දක්වා වර්ධනය වීමේ අවස්ථා අඩු කර ගන්නට පුළුවන්. ඒ ජයප්‍රදකේකට යමක් මතක් වෙන මොකද 70 දශකයේදී දැන් යාපනයේ කෘෂිකර්මාන්ත ඉතා ඉහළ තත්ත්වයක පැවතුණා. මොකද විශේෂයෙන්ම අර්තාපල් ඒ වගේම අවුමිරිස් වගේ දේවල් මම හිතන්නේ බීඩු උණු මේවා හොඳට හැදුණා. ඒකෝර මට මතකයි සිරිමා බණ්ඩාරනායක මැතිනිය යාපනයේ ගිය අවස්ථාවේදී පිළිගත්තේ දැන් අවුමිරිස් මල් මාලා දාලා. ඒ වගේ අර සංකේතවත් ආකාරය හොඳ ශක්තිශීල ප්‍රදේශයක් යාපනයේ මේ යුද්ධයට කලින්. ඒ නිසා යාපනය කියන්නේ මම හිතන්නේ මිදි වගා කරනවා. ඒ නිසා මහින්දාන අලුත්ගමගේ අමාත්‍යවරයාට දැන් ඔහුගේම මම හිතන්නේ දේශපාලන නායකයෙක්ව සිරිමා බණ්ඩාරක මහත්මිය කාර්යයේදී යාපනයේ තිබුණු තත්ත්වය නැවත ඇති කර ගන්න මම හිතන අවස්ථාවක් තියෙනවා. යාපනය ගැන කතා කරපු නිසා මවබිම් පුවත්පතට යනවා රුවන්ත නිතුල්ගස්පිටිය මේ වාර්තාව ගෙන එන්නේ. ඊයේත් අපි කිව්වා යාපනීය සරසවියේ සයිබර් නවකවදය ගැන කඩිනම් විමර්ශනයක් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයා මවබිම් පුවත්පතට පොරොන්දු වෙලා තිබෙනවා. ඒ වගේම ඊයේ අපි වාර්තා කළා අර සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙක් වෙන මල්සරාගේ චරිතය රඟපාන එක යුවතියක් ඒකේ වැඩ කරන නිලධාරිනියක් වීඩියෝ කළා සමාජ මාධ්‍යගත කළා කියලා සමාජ මාධ්‍ය වීඩියෝ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවා කියලා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න මහත්මයා දිනමින පුවත්පතට සඳහන් කර තිබෙන බව අපි වාර්තා කර සිටිනවා. ඊළඟට මොකක්ද මේ කරන්නේ සහ මේ වාර්තාවල ප්‍රතිඵල මොනවද කියන එක පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න කැමතියි. අයවැය ඔක්තෝබර් 2 වෙනි සතියේ කියලාත් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට දිනමින පුවත්පතේ තවත් වාර්තාවක් අපි ගෙනනවා අංගොඩලොක්කා මැරුණේ පපුවේ අමාරුවකින් කියලා ඉන්දිය මධ්‍යම අපරාධ කාර්යාංශය වාර්තා කර සිටිනවා. ඒත් එක්කම අපිට පුළුවන් මේ අපරාධ පාතාල ඒ සම්බන්ධ තොරතුරු වාර්තා කර සිටින්න. අද අපි මවබිම් පුවත්පතට අවධානය අරුණ පුවත්පතට අවධානය යොමු කරමු. අරුණ පුවත්පත කියා සිටිනවා පොඩි ලෙසි රිමාන්ඩ්. ඇයි පොඩි ලෙසි රිමාන්ඩ් කරන්නේ? ජනපතිට ආරක්ෂක ලේකම්ට මරණ තර්ජනය කිරීම බුස්සෙන් උසාවියට ගෙනාපු පොඩි ලෙසි රිමාන්ඩ් බහරට පත් කර තිබෙන බව අරුණ පුවත්පත සඳහන් කරනවා. අරුණ තවත් ගෙනෙන වාර්තාවක් තමයි කොළඹ දුම්බර බන්ධනාගාරවල තහනම් බඩු දිගින් දිගටම හසු වෙනවා. ඒකත් වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත. ඊළඟට අවධානයට ගන්න ඕනේ තවත් කාරණාවක් තිස්ස රවින්ද්‍ර පෙරේරා අපිට මතක් කරලා දෙනවා. කොළඹ වරායට නැව් දෙකක කොරෝනා රෝගීන් හම්බ වී තිබෙන බව. ඉන්දියාවේ හා පාකිස්තානයේ සිට කොළඹ වරායට පැමිණි වෙළඳ නෞකා දෙකකින් කොවිඩ් රෝගීන් දෙදෙනෙකු සොයා ගැනීමත් එක්කම එම නැව් පිහිටි ප්‍රදේශ ඊයේ වන විට ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබෙන බව අරුණ පුවත්පත සඳහන් කරනවා. මවබිම් පුවත්පතට අවධානය යොමු කරනවා. මවබිම ඇතුල් පිටුවක වාර්තා කරනවා මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ තමයි ඉන්දියාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක ශීඝ්‍රයෙන් කොවිඩ් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා COVID-19 ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙන තත්ත්වය තුළ සෞඛ්‍ය උපදේශන අකුරටම පිළිපදින්න කියලා වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා මවබිම් පුවත්පතට සඳහන් කරනවා. අද ඩේලි මිරර් පුවත්පතත් මේකට අදාළ කාරණාවක් පළ කර තිබුණා. ඒ තමයි ආමි චීෆ් රේසස් ඇලාම් බෙල්ස් හමුදා ප්‍රධානී එහෙම නැත්නම් යුද හමුදාපති ලෙෆ්ටනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයා අනතුරු ඇඟවීමේ සීනු නිකුත් කරනවා. over health guidelines being ignored සෞඛ්‍ය කොන්දේසි සියල්ල අමතක කරලා කටයුතු කරනවා කියලා සඳහන් කරනවා. ඒ අනුව ඩේලි මිරර් පුවත්පත් සඳහන් කරනවා says some people behave like there are no coronavirus patients in Sri Lanka. This is dangerous කියලා. ඒ කියන්නේ සමහරු වැඩ කරන්නේ කොරෝනා ආසාදිතයන් කොරෝනා රෝගීන් ලංකාවේ නැහැ කියලා හිතාගෙන මේක හරි භයානක තත්ත්වයක් කියලා යුද හමුදාපතිතුමත් කියනවා. ඊළඟට සෞඛ්‍ය අංශත් මේක ගැන දැනුවත් වෙනවා. ඊයේ කොළඹ වරායට ආපු නැව දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා වුණා. ප්‍රසාද් අපි ඉක්මනින්ම මේ කාරණා ටික සඳහන් කළෙදිමු. ඉන්දියාවේ තත්ත්වය ඉතාමත් භයානකයි. අපිට විදේශ පුවත් අතරත් මේක පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අවධානය යොමු කරන අරුණ පුවත්පතට අරුණ පුවත්පත දැන් වෛද්‍ය එහෙම නැත්නම් මේ සෞඛ්‍ය පිළිබඳව කතා කරද්දී අරුණ පුවත්පත කියනවා වෛද්‍ය මාර්වීම් 500ක් සිද්ධ වෙලා ජාතික රෝහලේ ප්‍රතිකාර අර්බුදයක කියලා. ශ්‍රියානි විජේසිංහයි වාර්තා කරන කොළඹ ජාතික රෝහලේ අලුතින් ස්ථාපනය කළ විකලාංග ප්‍රතිකාර ඒකකය, බඩවැල් හා ආමාශය පිළිබඳ ශල්‍ය ඒකකය, වකුගඩු ඒකකය, අවධානය කරන වකුගඩු ඒකකය, ස්නායු ප්‍රතිකාර ඒකකය, මානසික රෝග ප්‍රතිකාර ඒකකය ඇතුළු ඒකක ගණනාවක්ම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වී තිබෙනවා. ඊට පස්සේ අරුණ පුවත්පත මේ පිළිබඳව
විමසලා තියෙනවා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන්. ඒකට කියලා තියෙන්නේ වෛද්‍යවරුන් 500ක් කියන ප්‍රමාණය. කෙසේ වෙතත් වෛද්‍යවරුන් ස්ථාන මාරුවීම් වලට ගිහිල්ලා තියෙනවා. ඒකට පුරප්පාඩු වලට වෛද්‍යවරුන් මදවා ගන්නා තෙක් මේ ගැටලුව පවතිනවා කියලා. එතකොට ඇයි අනුප්‍රාප්තිකෙක් එන්න කලින් මේ නිදහස් කරන්නේ කියන ගැටලුවක් තියෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා අරුණ පුවත්පතේම තියෙන තවත් පුවත් කිහිපයකට මේ බලන්නේ ඔරලෝසුව දිහාවට. මොකද මේ දවස්වල කොරෝනා නිසා ඔරලෝසු දාන්න එපා කියලානේ තියෙන්නේ. බන්දුලගේ පොල් 60ට 70ට කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. පොල් සංවර්ධන මණ්ඩලය සමග එක්ව ජංගම අලෙවි රථ මගින් පොල් ගෙඩිය රුපියල් 70ට අද සිට අලෙවි කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. ඔහු මේ බඩු මිල සම්බන්ධෙනුත් ප්‍රකාශයක් කරනවා. ඒ තමයි මේ වෙළඳ ඇමති වුණා කියලා ආශ්චර්යයන් කළා බඩුමිල අඩු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි ක්‍රමවේදයක් මේකට ක්‍රියාත්මක කරනවා කියලා ඔහු සඳහන් කර සිටිනවා. ඊළඟට අරුණ පුවත්පත තවත් මතු කරන කාරණාවක් රටේ භික්ෂුන් වහන්සේලා 40000කට සිවුරු සලුසලින් පිටරටින් ගෙන්වීම නවත්වන්නට ඇමති විමල් වීරවංශ මහත්මයා උපදෙස් ලබා දීලා තියෙනවා කියලා. දැන් ඊට පස්සේ පිරිකර පූජා කරද්දී සිවුරු පිරිකර පූජා කරද්දී රටින් ගෙන ඒවා නෙවෙයි සාමාන්‍යයෙන් පිරිකර පූජා කරන්න පිරිකර භාණ්ඩ මිලදී ගන්න ගියයින් පස්සේ පිරිකර කඩේ ඉන්න මුදලාලි මහත්තයා කියන්නේ මේක තායිලන්තෙන් ගෙන්නපු හොඳ චීවරයක් ඒක නිසා මේක ගන්න කියලා. ඊට පස්සේ අපි සලුසලේ නිෂ්පාදනය කරන චීවර පූජා කරමු ඒ සිරිත ඇති කරගනිමු කියලා වාර්තා කරනවා. ඊළඟට හැම සුදු කරන විස ආලේපන තොගයක් අත්තරංගුවට කියලා අරුණ පුවත් මව්බිම් පුවත්පතට වාර්තා කරන වටිනාකම කෝටිය. මොකද ප්‍රසද්ද මේ පුවත? මම හිතන්නේ දැන් විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් කොළඹ මේ එක එක පාරවල වලක් තියෙනවා මේ වගේ කියන්නේ නැව් වලින් ගෙනල්ලා කියන එක තමයි කියන්නේ. පිටරටින් ගෙනල්ලා තමයි කියන්නේ. මේ වගේ මම හිතන්නේ පිටරටින් ගේන්නේ. නමුත් මේ වගේ ඖෂධ වර්ග වල තියෙනවා ප්‍රමිතියක්. විශේෂයෙන්ම අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයක් කියලා තියෙනවා. මේ වගේ තියෙනවා රසායනික ද්‍රව්‍ය. මොකද අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. දැන් ඒතකොට මේ වගේ දේවල් කරන්න ගිහිල්ලා සමහර මූණ විකෘති වෙන්න පුළුවන්. සමහර වෙන වෙන සත්‍යම් කරන්න වෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් මේවා වෛද්‍ය උපදෙස් අනුව තමයි මේවා ගන්න ඕන. නමුත් දැන් අපි දන්න ප්‍රමිතියෙන් තොර මේ වගේ දේවල් හුඟක්ම තියෙනවා. හුඟක් ඔය බෙන් පදික වේදිකාවේ තියෙනවා. ඒ වගේම සමහර රථ වාහන නවත්තලත් විකුණනවා. එතකොට මේ යුවතියන් තරුණයන් ගිහිල්ලා ඉතින් අඩු මිලට මේවා ගන්නවා. නමුත් ඔවුන් මේ ගැන හිතන්නේ නැහැ, බලන්නේ නැහැ. නමුත් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් පිළිගත් වෙළඳ ආයතනයක නම් ඔවුන් පිළිගන්න මේ රටින් ආනයනය කරලා තියෙන සහ කියනවා මෙන්න මේ දේවල් තමයි අඩංගු වෙලා තියෙන මේක ලේබල් සඳහන් කරලා තියෙනවා. නමුත් මේවා සමහර දේවල් වල එහෙම නැහැ. සමහර දේවල් වල මේ ඇසුරු මාරු කරලා තියෙනවා. බොහෝ දේවල් ඒ වගේ තියෙනවා. අඩු මිලට ගන්නවයි කිව්වම අපි පොඩ්ඩක් හිතන්න ඕනේ මොකක් හරි මේකේ කියන්නේ යම් කිසි සැකයක් ඇති කරගන්න. මොකද ඒක සාධාරණ. මොකද මේවයි තියෙන ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් වුණා. දැන් මනබොන දේවල් වගේම තමයි. මොකද ශරීරයට බලපාන. එතකොට අසාමකතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මෙහෙම වගේ දේවල් වෙලා මම හිතන්නේ සැකම් කරන්න කියලා සමහරු ජීවිතෙන් පව වන්දි ගෙවලා තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න කියන කාරණය තමයි ඉල්ලීමක් කරන්නේ. පාරිභෝගික සේවාධිකාරී සභාපති ශාන්ත දිසානායක මහත්මයා සඳහන් කර සිටියා මර්කරි ඒ කියන්නේ රසදිය තියෙන්න ඕන ප්‍රමාණයට වඩා මගේ මතක විදිහට ඒක 10 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ ඇතම් ද්‍රව්‍යවල තියෙනවා. පිළිකාකාරක. ඒක නිසා හිතන්න ඕනේ දැන් සමහරවිට මේකප් කරන ගමන් බස් එකෙත් යනවා ඇති. එන සඳුදා කොළඹ බස් දුවන්නේ නැහැ කියලා රියදුරව් කියනවාලු. අද අරුණ පුවත්පතෙන් අපි උපුටා දක්වන්නේ ශ්‍රීලංකාවේ මානවකඩුවේ වාර්තාවක්. බස් ප්‍රමුඛතා මන්ත්‍රීවරුට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක් කිරීමට විරෝධය දක්වමින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් බස් රියදුරන් එළඹෙන 21 වනදා ධාවනින් ඉවත් වන බව තමාට දැනුම් දීලා තියෙනවා කියලා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගමන විජේරත්න මහත්මයා අරුණ පුවත්පතට කියා තිබෙනවා. දැන් මෙතනදී බස් ප්‍රමුඛතා මන්ත්‍රීවරුවේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම ගැටලුවක් කියන කාරණාව සමාජය තුළ කතිකාවට ලක් වෙනවා. එතකොට විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියදුරන්ට බස් පිටිපස්සේ යන්න ගියොත් එතකොට පාරිභෝගිකයන් කල්පනා කරනවා ඇයි වැඩි ගාණක් දීලා ත්‍රිවිලයක කියන්නේ බස් එකේම යන්න පුළුවන් නේද කියලා. ඒ නිසා මම හිතන්නේ මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කලින් නැවත වතාවක් හිතන්න වෙයි තනි පාවිච්චියට පෞද්ගලික පාවිච්චියට යන වාහන වලට මන්තිරු දෙකක් ලැබෙද්දී පොදු ප්‍රවාහන සේවා සඳහා ලැබෙන ප්‍රමාණය කොයිතරම්ද කියන එක පිළිබඳවත් තක්සේරුවක් කරાવી කියලා විශ්වාස කරනවා. මොකද අපේ මූලික කර්මන වෙන්න ඕනේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම. සූදානම් විරාමයක් ලබන්න ප්‍රවෘත්ති නම් තව තියෙනවා ගොඩක්. විරාමයෙන් පස්සේ නැවත මුණ ගැහෙමු. අදත් වැස්ස වහී කියලා තමයි අපිට වාර්තා කරන්න තියෙන්නේ. මව්බිම් පුවත්පත මේ වාර්තාව ගෙනෙනවා. නැවත වතාවක් අහස අද තවත් ගුගුරනවා. බස්නාහිර පළාත තුළ ප්‍රදේශ කිහිපයකට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සාලිය කුමාර ගුණසේකර වාර්තා කර සිටිනවා. වහීද කියලා හිතනවා අන්තර්ජාලයෙන් කුරුල්ලන් විකුණු කුරුළු හොරා වනජීවීට මාට්ටු කියලා වාර්තා කර සිටිනවා. ලංකා සැලලිහිණි ලබුගිරව් අලුගිරව් ඇතුළු දුර්ලභ ගණයේ පක්ෂීන් 19ක් හොයාගෙන තියෙනවා. මේක අන්තර්ජාලයෙන් විතරක් නෙවෙයි ඔය
පාගොඩ පාරේ යද්දී බොහෝ වෙලාවට මේවා විකුණන්න තියෙනවා. මේ සත්තු ඉන්නවා විකුණන්න. ඇයි දකින්නේ නැද්ද පොලිසිය නිලධාරීන් කියලා අපිටත් හිතනවා යන්නේ වෙලාවෙදී. එහෙම පරිසරයට වින කරන මිනිස්සු වගේම පරිසරයට ආදරය කරන මිනිස්සුත් ඉන්නවා. සමහර පොත් වගේ මිනිස්සු අපිට හම්බ වෙන්නේ මහමගදී පදික වේදිකාවකදී. මැගසින් හන්දියේ කොට්ටම් තලන කහටක් නැති මිනිහා මිනිස්සු අහම්බෙන් මුණ ගැහෙනු ජීවිත කියන විශේෂාංගය දිනමින පුවත්පත හරි විචිත්‍රයි. නුවන් ජයවික්‍රම මේ වාර්තාව ගෙනෙන්නේ. ඒ අනුව මේ BA විජේසේනගේ කතන්දරේ කොට්ටම් තලන විජේසේනගේ කතන්දරේ අවුරුදු 6කට කලින් කොළඹෙන්න හිතුණා. හාහාපුරා කොළඹ පරායේ දොරකඩයි මං ඉඳගත්තේ. කොට්ටම් ගස් පෙලක් දැකලා මේකෙන් වැඩක් ගන්න ඕනේ කියලා මං ගෝනි පඩංගුවක කොට්ටම් එක්කාසු කරන්න පටන් ගත්තේ. එතනින් පටන් ගත්ත ගමන තමයි එතන ඒක කරන්න දුන්නා. ඊට පස්සේ බොරැල්ලට 103 බස් එකක නැගලා ආවා. මේ ගමන කාරණා තුනක් විතරක් කෙටියෙන් උපුටා දක්වන්න කැමති. එකක් තමයි තියෙන කොට්ටම් ගස් ටික දැකලා ඔහුට හිතෙනවා මේකෙන් වැඩක් ගන්න පුළුවන් නේද කියන කාරණා. ඒක පළවෙනි එක. දෙවෙනි එක මෙන්න. ඇයි පොඩි ළමයි ඒ අයත් මගේ යාළුවෝ අතේ මිටේ සල්ලි බාගේ නැති පොඩි උන්ටත් මයිනන්ට ලේන්නුන්ට වගේම මම නිකන් තමයි කොට්ටම් දෙන්නේ. මේ මනුස්සගේ තියෙන මනුස්සකම සහ තෙත් බව බලන්න. තුන්වෙනි කාරණේ මෙන්න මේක. පාම් තෙල් විසයි කියා අපේ කට්ටිය ගිලින්නෙත් අහක දාන රොඩ්ඩෙන් ගන්න පාම් තෙල් ටිකනේ. ඒවා ලොකු ලොකු හෝටල් වලටත් ගන්න ඒවමනේ. ඒ අතින් බලද්දි කොට්ටම් ලෙල්ලෙන් කොයිතරම් වැඩ කන්දරාවක් කරගන්න පුළුවන්ද කියලා දැන්වත් හොයා බලන්න වටිනවා. මේ මහමගේ ඉන්න මිනිස්සෙක් කියන කාරණාව ආචාර්ය මහාචාර්යවරුන්ටත් හිතන්න කාරණාව. ප්‍රසද්ද සෙල්ලම් එහෙම නැත්නම් ක්‍රීඩා පිටියේ තොරතුරක් තියෙනවා කිව්වා. ඔබට දැන් ක්‍රීඩා පිටිය ආපහු දැන් පණ ගහලා එන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක හොඳ ක්‍රීඩා ලෝලීන්ට දැන් IPL තරඟාවලියේ 13 වෙනි අදියර හෙට ආරම්භ කරනවා සදා රාජ්‍යයේදී තරඟ වදිනවා මුම්බයි ඉන්දියන්ස් සහ චෙන්නයි සුපර් කිංස් කියන කණ්ඩායම්. මෙහිදී වැදගත් වෙන්නේ මාලිංග නැති අඩුව මුම්බයි කණ්ඩායමට හොඳින්ම දැනනවායි කියලා මුම්බයි නායක රෝහිත්ගේ මාලිංගට ඉහළ වටිනාකමක් ලබා දීලා තියෙන කියලා අද පුවත්පතේ ක්‍රීඩාපුරිය වාර්තා කරනවා. ලසිත් මාලිංග මුම්බයි කණ්ඩායමේ තරඟ දිනවන්නක බවත් කණ්ඩායමේ පීඩනයට ලක් වූ සෑම අවස්ථාවකම පිහිටුවේ ඔහු බවත් මුම්බයි ඉන්දියන්ස් නායක රෝහිත් ශර්මා ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔහු හිතනවා ඔහු කියනවා මම හිතන්නේ නැහැ ඔහු නැති අඩුව පුරවන එක පහසුයි කියලා. ඔහු මුම්බයි කණ්ඩායම වෙනුවෙන් තරඟ දිනවන්නේ. මේ කතාව මම බොහෝ අවස්ථාවල කියලා තියෙනවා. මුම්බයි කණ්ඩායම පීඩන ලක් වූ සෑම විටම අපිට සහනයක් වුණේ ලසිත් මාලිංග කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකාවට ගෞරවයක්. මම හිතන්නේ තරඟය ආරම්භ කරනකොටම මාලිංග ගැන මේ වගේ ඉහළ වටිනාකමක් ලබා දීම. අපි කාටුන් බලමු ඉක්මනින්ම. MD වීරරත්නගේ මරිසිපාල පොකට් කාටුනේ මව්බිම් පුවත්පතින් උපුටගන්නේ මෛත්‍රී සහභාගී වූ ආරක්ෂක රැස්වීම් 9කදී සහරාන් ගැන කිව්වලු. මෛත්‍රී සහභාගී වුණු ආරක්ෂක රැස්වීම් 9කදී සහරාන් ගැන කිව්වලු. පත්තරේ දැම්මේ නෑනේ. නැත්තම් ඉතුම දැනගනී. මෙන්න පිටකොට්ටේ පැත්තේ කට්ටියක් වංශේ කබල් ගන්නවා. අරුණ පුවත්පතට හසන්ත විජයනායක කාටුනය කවුද මෙහෙම කබල් ගන්න? කබල් ගාලා දැන් මේක බාර දෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා රුවන් විජයවර්ධන මහත්මයාට මෙන්න ලිපිට පිමිනවා. ඕගාලා වජිර අබේවර්ධන අක්ලිදාජ් කාර්යවසම් රවි කරුණානායක පිමිනවා. මේ දෙන්න වංශේ කබල් ගන්නවා. විදුර අබේනායක කවි පවදින්නෙත් මේ කාරණාවටම දෝ කියලා හිතනවා. දැන් නැහැ දැන් සිරිකොතේ ඉස්සර තිබු සිරිය දැහැන්නට සමවැදී වාගේ වැඩි හරිය. කැහැපොට ගැසූ රුවන් දෙන්නට යයිදිරිය බැහැරුණු වතා කොරහේ නාවනු බැරිය. මෙන්න මාමයි බෑන ඉන්නවා මව්බිම් පුවත්පතට MD වීරරත්නයේ කාටුනය මාමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා මෙන්න පුටුවේ වාඩි වෙලා කකුල් දෙක උඩට අරන් අත් දෙක ගැට ගහගෙන රුවන් විජයවර්ධන කියනවා ගිය ඡන්දින් එජාපේ ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක් කියලා කියන්නේ. ඒතකොට ඔහුට අවස්ථාව ලැබිලා තියෙනවනේ දැන් නියෝජ්‍ය නායකයා වෙන්නේ. අරුණ පුවත්පතේ රංචගොඩ ළමයා මාතර යුගයේ හිටපු කිවිඳියක් කටකහනවට තමයි කවි කිව්වේ. මෙන්න අද කියන කවි දෙක. යහපාලනේ තිබුණා නම් තවත් කලක් මේ රට කොතැනකද හෙට නවතිනු ඇත්තේ. ජනපති කොමිසමෙන් හෙළිවෙන දෑ අනුව ජනතා සිත් සතන් තුල මතුවන පැනයයි. එක කට්ටියක් රණවිරු දඩ යමේ ගිහින් තවත් එකෙක් තස්සයන්ට තොරතුරු දී නිකං නෙවෙයි විදේශ ඇමතිත් වශයෙන් අවමංගල්‍යයක් රටටම ඒ උන්දෑ. අවමංගල්‍යයක් රටටම ඒ උන්දෑ කියලා කියන්නේ මාතර යුගයේ හිටපු රංචගොඩ ළමයා අද සිද්ධ වෙන දේවල් දැකලා. අපි නැවත වතාවක් මුණ ගැහෙන්නේ ලබන සඳුදා දිනේදී. ඔබට ප්‍රාර්ථනා කරනවා නිරුපද්‍රිත සහ නිරෝගිමත් සතියන්තයක්. ඔබට ආයුබෝවන්.